පුතේ අපිට කතා කරන්න තියෙන අලුත් පාඩම තමයි පස්වෙනි ඒකකය එහෙම නැත්නම් ධ්වනිය කියන පාඩම. පස්වෙනි ඒකකය එහෙම නැත්නම් ධ්වනිය කියන පාඩම. පස්වෙනි ඒකකය ධ්වනිය කියන පාඩම. ධ්වනිය කියලා ගත්තට පස්සේ ධ්වනිය කියන්නේ මොකක්ද? ධ්වනිය අපිට දැනෙන්නේ කොහොමද? ධ්වනිය කියන්නේ මොකක්ද? ධ්වනිය අපිට දැනෙන්නේ කොහොමද කියන දේවල්. ධ්වනිය කියන්නේ මොකක්ද? ධ්වනිය අපිට දැනෙන්නේ කොහොමද? මේ දේවල් සම්බන්ධයෙන් පුතේ අපිට මේ පාඩමේදී කතා කරන්න තියෙනවා. ඒ වගේම ධ්වනියක් ඇති වෙන්නේ කොහොමද? ඒ ධ්වනිය ඇති වුණාට පස්සේ ඒක වෙනත් තැනකට සම්ප්‍රේෂණය වෙන්නේ කොහොමද? මේ පාඩමේ ගොඩක් දේවල් මේ වගේ තියෙනවා. එහෙනම් අපි පාඩමට යමු ධ්වනිය කියන කොටස. හරි. ඔයාලා මාතෘකාව ලියා ගන්න පස්වෙනි පාඩම ධ්වනිය කියලා. හරි. ධ්වනිය කියලා මාතෘකාව ලියාගෙන මම ඔයාලට විනාඩියක කාලයක් දෙනවා. විනාඩියක කාලයක් නිශ්ශබ්දව අහගෙන ඉඳලා ඔයාලා ඉන්න පරිසරයේ නැත්නම් ඔයාලා ගෙදර ඉන්න තැන ඉඳගෙන ඔයාලට බාහිරයෙන් ඇහෙන ශබ්ද 5ක් ලියන්න බලන්න. බාහිරයෙන් මොකද? පරිසරයේ ඇසෙන ශබ්ද කියලා ලිව්වා. ධ්වනිය කියලා ලිව්වා. පරිසරයේ ඇසෙන ශබ්ද කියලා ලියලා 5ක් විතර ලියන්න. ඔයාලට ඇහෙන දේවල්. ඔයාලට ඇහෙන දේවල් 5ක් විතර මෙතන ලියන්න. ඔයාලට පුතේ පරිසරයේ විවිධ ශබ්ද ඇහෙන්නේ නැති. ඔයාලට පරිසරයේ ඇහිච්ච විවිධ ශබ්ද ඔයාලා ලියන්න ඇති. දැන් මට ඇහිච්ච ශබ්ද ටිකක් මම මෙතන ලියන්නම්. මෙන්න. වාහනයක් ගමන් කරන හඬ මට ඇහුණා මෙතෙන්ට. වාහනයක් ගමන් කරන හඬ. ඒ වගේම කුරුළු නාදය ඇහුණා. ඒ වගේම බල්ලෙකු බුරන ශබ්දය. ඒක ඇහුණා. මම ඇහිච්ච ඒවා 5ක් ලියන්නේ. ඒ වගේම පුතේ මට ඇහුණා මොනවද? බල්ලෙකු බුරන හඬක් ඇහුණා. ඒ වගේම සුළඟ ගස් සෙලවෙනවා. හරි. ඔන්න 4ක් ඇහුණා. තව ඇහෙනවා මොකද? ජල පහරක් වැටෙන හඬ. මෙන්න මේ හඬවල් ටික මට ඇහෙනවා. හැබැයි ඔයාලට ඇහෙන හඬවල් විඩඩි වෙනස් වෙන්න පුළුවන්. පාරක් අයින් ඉන්න කෙනෙක් නම් වාහන නලා ශබ්දයක් ඇහෙන්න පුළුවන් නේ. වාහන නලා ශබ්ද, විවිධ සතුන්ගේ ශබ්දය, ගෙදර කවුරු හරි කතා කරන හඬක්, යන්ත්‍ර සූත්‍රයකින් වැඩ කරන හඬක්, මේ වගේ ගොඩාක් දේවල් පරිසරයේදී ඔයාලට ඇහෙන්න පුළුවන් පුතේ. ඒතර පරිසරයේ ඇහෙන ශබ්ද මට මේ 5යි කියලා කියන්නත් බෑ. 5කින් නවත්තන්නත් බෑ පුතේ. ගොඩාක් දේවල් ඇහෙනවා. කවුරු හරි ඔයාලා ළඟට වෙලා නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි අයියා කෙනෙක් හරි අක්ක කෙනෙක් හරි දෙන කියනවනම් එයාලා ඔයාලා පාඩම අතරතුර වෙන පැත්තට වෙලා ටීවී එක බල ඉන්නවනම් ඒ ශබ්දේ ඔයාලට ඇහෙනවා. මේ වගේ විවිධ ශබ්ද ඔයාලට ඇහෙනවා පුතේ. මේ වගේ විවිධ ශබ්ද ඔයාලට ඇහෙනවා. එතකොට පරිසරයෙන් පුතේ පරිසරයේ විවිධ ශබ්ද
ඇහෙනවා පරිසරය. එතකොට ඒවා නිපදවන්නේ කොහොමද? පරිසරයේ තියෙන ශබ්ද මේ දැන් නිපදෙව්වේ කවුද? දැන් මට කතා කරන්න වෙන්නේ බලන්නකෝ. එතකොට මෙන්න මේ පරිසරයේ විවිධ ශබ්ද ඇහුණා. මෙන්න මේ ඇහිච්ච ශබ්ද නිපදෙව්වේ කවුද? මම විසින් නිපදවපු ඒවා නෙමෙයිනේ පුතේ. පරිසරයේ විවිධ ශබ්ද තිබුණා. එතකොට පරිසරයේ මේ ඇති වෙන ශබ්ද ඇති වෙන්නේ මෙන්න මේ ශබ්ද ඇති වෙන්න හේතුව තමයි පුතේ කම්පනය. මේ ශබ්ද ඇති වෙන්න ප්‍රධානතම හේතුව තමයි පුතේ කම්පනය කියන එක. ශබ්ද ඇති වෙන්න ප්‍රධානතම හේතුව තමයි කම්පනය. වස්තුන් කම්පනය වෙනකොට හඬක් ඇති වෙනවා. වස්තුන් කම්පනය වෙනකොට හඬ ඇති වෙනවා. එහෙම නැත්නම් ශබ්දය, එහෙම නැත්නම් ධ්වනිය ඇති වෙනවා. කම්පනය වෙද්දී. එතකොට මොනවද? ද්‍රව්‍ය කම්පනයක් කියන්නේ මොකද්ද? ඔයාලට ගැටලුවක් තියෙන්න පුළුවන්. ද්‍රව්‍යයක කම්පනයක් කියන්නේ මොකක්ද? ඔයාලට ගැටලුවක් තියෙන්න පුළුවන්. කම්පනයක් සාමාන්‍යයෙන් අපිට විද්‍යාගාරයකදී කම්පන හඳුන ගන්න පුළුවන්. ඔයාලට ගෙදරදී ඕනනම් කම්පනයක් හඳුන ගන්නත් පුළුවන්. හොඳින් ඇදලා තියෙන ලණුවක් අතින් පොඩ්ඩක් මේ ඇද්දොත් නේ මොකද? අර গিitar එකකට තන්තුවකට එහා මෙහා යනවා වගේ ඒකත් එහා මෙහා යනවා. අපිට ශබ්දයක් කනට ඇහෙනවා. එතකොට උනේ ඒ තන්තුව කම්පණය වෙලා. දැන් ඔයාලා අරගෙන එක්ක ගෙදර තියෙන බේසමකට තට්ටුවක් දාන්න පුළුවන් නේ. දැන් මට පුළුවන් මෙහෙම මේ බෝඩ් එකම තට්ටුවක් දාන්න. ඒතර මේ බෝඩ් එක කම්පණය වෙලා ඒකෙන් මට හඬක් ඇහෙනවා. බෝඩ් එක කම්පණය වෙලා ඒකෙන් මට හඬක් ඇහෙනවා. එතකොට පුතේ අන්න ඒ විදියට වස්තුන් කම්පණය වෙලා අන්න දැන් මම කිව්ව විදියට වස්තුන් කම්පණය වෙලා මොනවද පුතේ හඬ උත්පාදනය වෙනවා. මෙන්න වස්තුන් කම්පණය වෙලා හඬ උත්පාදනය වෙනවා. වස්තුන් මොනවද කම්පණය වෙලා හඬ උත්පාදනය වෙනවා. ඒක කම්පණය මගින් හඬ උත්පාදනය ගත්තම කම්පණය මගින් හඬ උත්පාදනය ගත්තට පස්සේ පුතේ මොනවද? එක මෙන්න මේ හඬ උත්පාදනය කළ ශබ්දයේවත් ධ්වනිය නිපදවන්නේ. මෙන්න මේ ශබ්දයේවත් ධ්වනිය නිපදවන්න පාවිච්චි කරපු දේවල්. නැත්නම් මේ හඬ උත්පාදනය වුණේ කම්පන වලින් අපි මෙහෙම කියනවා. ශබ්දයේවත් ධ්වනිය නිපදවන උපාංග මෙන්න. ශබ්දයේවත් ධ්වනිය නිපදවන උපාංග තියෙනවා. ශබ්දයේවත් ධ්වනිය නිපදවන උපාංග තියෙනවා පුතේ. ඒවට අපි කියනවා ධ්වනි ප්‍රභව කියලා. ශබ්දයේවත් ධ්වනිය නිපදවන උපාංග තියෙනවා. ඒවට අපි කියනවා පුතේ ධ්වනි ප්‍රභව කියලා. අපි ගත්තම මොනවද? ශබ්දයේවත් ධ්වනිය තියෙනවා. මේවා නිපදවන උපාංග තියෙනවා. අන්න ඒ උපාංග වලට අපි කියනවා ධ්වනි ප්‍රභව කියලා. ධ්වනිය උත්පාදනය කරන දේවල් ධ්වනි ප්‍රභව. අපි කිව්වා ධ්වනිය ඇති වෙන්නේ කම්පණය මගින්. ධ්වනිය කම්පණය මගින් ඇති වෙන්නේ. ධ්වනිය කම්පණය මගින් ඇති වෙන්නේ. ශබ්දයේවත් ධ්වනිය නිපදවන උපාංග ධ්වනි ප්‍රභව ලෙස හඳුන්වනවා. එතකොට අපි කිව්ව පරිසරයේ අපිට විවිධ ශබ්ද ඇහුණා. ඒ ඇති වෙච්ච සෑම ශබ්දයක්ම පුතේ ඇති වෙන්නේ කම්පණයෙන්. මම දැන් කතා කරනකොට මේ හඬ උත්පාදනය වෙන්නේ මගේ උගුර තියෙන ස්වර තන්ත්‍ර කම්පණය වෙලා. අපි බෙරයකට තට්ටු කරද්දී ඒ බෙරයෙන් හඬක් අපිට ඇහෙනවා. බෙරයකට තට්ටු කරනකොට බෙරයකින් බෙරෙන් අපිට හඬ ඇහෙනවා පුතේ. අන්න බෙරයෙන් හඬ ඇහෙන්නේ බෙරයේ තිබිච්ච මොනවද? පටලය කම්පණය වෙලා. গিitar එකක් ගහනකොට හඬ ඇහුණා. ඇහෙන්නේ গিitar එකේ තියෙන අර වයර් වගේ තියෙන කේබල් ටික තන්තු කම්පණය වෙලා. අපි බටනලාවක් ගැහුවොත් ඒකේ බටනලාවේ මොනවද? සිදුරු වලින් වාතය ගමන් කරද්දී අපිට හඬක් ඇහෙනවා. අන්න ඒ විදිහට
විවිධ ද්‍රව්‍ය වලින් විවිධ ආකාරයක හඬ උත්පාදනය වෙනවා. විවිධ ද්‍රව්‍ය වලින් විවිධ ආකාරයක හඬ උත්පාදනය වෙනවා. එහෙනම් අපි ඒ ටික ගැන කතා කරමු මුලින්ම සටහන ලියාගෙන. හරි. ලියන්න පුතේ මෙහෙම. ධ්වනිය කම්පන මගින් ඇතිවේ. ධ්වනිය කම්පන මගින් ඇතිවේ. ධ්වනිය කම්පන මගින් ඇතිවේ. ධ්වනිය කම්පන මගින් ඇතිවේ. ශබ්දය හෙවත් ශබ්දය මෙතන ලියනකොට හෙවත් කියලා හොඳ. මම මෙහෙම ලියන්නේ මට මෙතන ලියන්න ඉඩ මදි නිසා දැන් මම ඉරක් ගහලා තිබිච්ච හින්දා. වල් ලියන්නේ ශබ්දය හෙවත් ධ්වනිය නිපදවන උපාංග. ශබ්දය හෙවත් ධ්වනිය නිපදවන උපාංග නිපදවන උපාංග ධ්වනි ප්‍රභව ලෙස හඳුන්වයි. ධ්වනිය කම්පන මගින් ඇතිවේ කියන එක අපි ඉස්සෙල්ලාම ලිව්වා. ඊට පස්සේ ශබ්දය හෙවත් ධ්වනිය නිපදවන උපාංග ධ්වනි ප්‍රභව ලෙස හඳුන්වයි. ධ්වනි ප්‍රභව ලෙස හඳුන්වයි. ඊළඟට පුතේ ලියන්න එක් එක් ධ්වනි ප්‍රභවයේ එක් ධ්වනි ප්‍රභවයේ ධ්වනි ප්‍රභවයේ ධ්වනි ප්‍රභවයේ ධ්වනි ප්‍රභවයේ ධ්වනිය නිපදවන ආකාර ධ්වනිය නිපදවන ආකාර එක් ධ්වනි ප්‍රභවයේ ධ්වනිය නිපදවන ආකාර එකිනෙකට වෙනස් වේ. එකිනෙකට වෙනස් වේ. එකිනෙකට වෙනස් වේ. එක් ධ්වනි ප්‍රභවයේ ධ්වනිය නිපදවන ආකාර එකිනෙකට වෙනස් වේ. නම්බරේ දැන් ඒක ලියලා ඉවරලා දැන් අහන්න. දැන් අහගන්න එක් ධ්වනි ප්‍රභවයේ ධ්වනිය නිපදවන ආකාර එකිනෙකට වෙනස් තියවනේ. හරි. අපි ගන්නවා පුතේ ධ්වනි ප්‍රභව. අපිට ධ්වනි ප්‍රභව ප්‍රධාන වර්ග 3ක් යටතේ වර්ග කරන්න පුළුවන්. ධ්වනි ප්‍රභව ප්‍රධාන වර්ග 3ක් යටතේ වර්ග කරන්න පුළුවන්. ධ්වනි ප්‍රභව ප්‍රධාන වර්ග 3ක් යටතේ වර්ග කරන්න පුළුවන්. අන්න ඒ වර්ග ටික තමයි දැන් අපි කතා කරන්න හදන්නේ. ධ්වනි ප්‍රභව වලින් අපි කතා කරනවා මෙහෙම. පටල කම්පනයෙන් හඬ උත්පාදනය කරන දේවල්. මොනවද? පළවෙනි වර්ගේ පටල කම්පණය වෙන ඒවා. හරි. ඊළඟට අපි කතා කරනවා පුතේ ධ්වනි ප්‍රභව වාකඳන් කම්පනයෙන්. පටල කම්පණය දෙවෙනි එක ගන්නවා වාකඳන් කම්පනයෙන් හඬ උත්පාදනය. පළවෙනි එක ගත්තා පටල කම්පනයෙන් හඬ උත්පාදනය, දෙක ගත්තා වාකඳන් කම්පනයෙන් හඬ උත්පාදනය. තුන්වෙනි එක තන්තු එහෙමත් නැත්නම් පුතේ දඬු කම්පනයෙන් හඬ උත්පාදනය. එතකොට පුතේ වර්ග තුනකට අපි බෙදනවා ධ්වනි ප්‍රභව. පටල කම්පනයෙන් හඬ උත්පාදනය කරන දේවල්, වාකඳන් කම්පනයෙන්
හඬ උත්පාදනය කරන දේවල් සහ තන්තු හෝ දඬු කම්පණයෙන් හඬ උත්පාදනය කරන දේවල්. ඔයාලා කතා කරන සියලුම බෙර වර්ග තියෙනවා. බෙර, ගැට බෙරය, යක් බෙරය, දවුල, කම්මැට්ටම මේ වගේ ආකාර පටල කම්පණය වෙන ඒවා පුතේ. පටල කම්පණය වෙන විදිහට අපිට ගන්න පුළුවන්. වාකඳන් වලින් ගන්නෙ නොය නලා ආකාර ගන්න පුළුවන් අපිටනේ. හක් ගෙඩිය වගේ ඒවා වාතය පිට වෙන්නේ. තව පුතේ අර සෙක්සෆෝන්, බට නලා ඒ වගේ දේවල් තව ගන්න පුළුවන් පුතේ. සර්පිනාව එක පැත්තෙන් හුලං ගහන ගමන් මොකද්ද වෙන්නේ? සර්පිනාව එතකොට හුලම් පාර පිට වෙනවා අර යතුරු හරහා. එතකොට ඒ කීයක ඔබනකොට ශබ්දය ඇහෙන්නේ එහෙමයි. අන්න ඒ වගේ දේවල් වාකන්දන් මගින් හඬ උත්පාදනයට ගන්න පුළුවන්. අවසාන වර්ගය තන්තු හෝ දඬු. මේක පුතේ ඔයාලා 7 වසරේදී තිබුණු රූප සටහන තමයි ඒ වගේ සමානතාවක් දීලා තියෙන්නේ. තන්තු කම්පණය වෙනවා පුතේ. තන්තු කම්පණයෙන් හඬ උත්පාදනය කරන තන්තු හෝ දඬු වයලීනය, ගිටාර්, සිතාරය, ඉස්රාජ්, මැන්ඩලීනය, චෙලෝ, වීණා, ඔන්න වගේ දේවල් ගන්න පුළුවන් තන්තු හෝ දඬු කම්පණයෙන් හඬ උත්පාදනය විදිහට. ඒතර අපිට ඒකෙන් ගන්න පුළුවන් පුතේ ඔන්න ආපහු කියනවා ධ්වනි ප්‍රභව ගත්තම ප්‍රධාන වර්ග තුනකට බෙදන්න පුළුවන්. ධ්වනි ප්‍රභව ප්‍රධාන වර්ග තුනයි. එක පටල කම්පණයෙන් හඬ උත්පාදනය කරන භාණ්ඩ, දෙක වාකඳන් කම්පණයෙන්, තුන තන්තු හෝ දඬු. මේ ගොඩාක් වෙලාවට ධ්වනි ප්‍රභව විදිහට අපිට ගන්න පුළුවන් පුතේ සංගීත භාණ්ඩ. සංගීත භාණ්ඩනේ ධ්වනිය නිපදවන උපාංග තියෙන සංගීත භාණ්ඩවලනේ අපි කතා කරන්නේ. ඊට අමතරවත් තියෙනවා. අපි ඒව කතා කරමු. දවස් ටිකේ මම පෙන්නන්නම් මේ වගේ උපකරණයක්. එතකොට ධ්වනි ප්‍රභව ගත්තම ප්‍රධාන වර්ග තුනයි. පටල කම්පනය, තන්තු කම්පනය හෝ දඬු කම්පනය සහ වාකඳන් කම්පනය. අපි ඊළඟට වෙනම රූලකින් ලියන්න මෙහෙම. ඊළඟට වෙනම රූලකින් මෙහෙම ලියා ගන්න. ධ්වනි ප්‍රභව වෙනම රූලකින් ලියන්න. ධ්වනි ප්‍රභව ප්‍රධාන වර්ග තුනකට බෙදිය හැකිය. 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 එකක් පහළට එකක් ලියන්න පුතේ. එක පටල කම්පණය වන දෙක වාකඳන් දෙවෙනි එක වාකඳන් කම්පණය වන තුන්වෙනි එක තන්තු එහෙම නැත්නම් දඬු කම්පණය වන. ඔය තුන ලියා ගන්න පුතේ.
ඔයාලා පුතේ ඊට පස්සේ මේ තුනට උදාහරණ මේ විදිහට ලියන්න ඕන. මේ සෑම එකටම අවම උදාහරණ තුන ගානේ ලියන්න. අපි ලියන්නේ ධ්වනි ප්‍රභව, පටල, තන්තු, නිකන් දඬු, මේකට දාන වාකඳ. මම වලට පොඩි වෙලාවක් දෙන්නම්. මෙන්න මේ විදිහට මේක ලියලා පහලට උදාහරණ තුන බැගින්වත් දාන්න හැම එකේම. පටන් ගන්න. අපිට වල අරන් නැති ලියා ගන්න නැති මේ ටික උන අප මම පාරක් කියලා දෙන්න හදන්නේ මේ කතා කරපු දේවල් ටික. හරි. පරිසරයේදී පුතේ අපිට විවිධ ශබ්ද ශ්‍රවණය කරන්න පුළුවන්. පරිසරයේදී විවිධ ශබ්ද ශ්‍රවණය කරන්න පුළුවන්. අන්නේ ශබ්ද ශ්‍රවණය කරන ශබ්ද ගත්තට පස්සේ මේ ශබ්ද ඕනම ශබ්දයක් නැත්නම් ධ්වනියක් ඇති වෙන්නේ කම්පනයක් මගින්. කම්පනයක් මගින් ශබ්දයේ හේවත් ධ්වනිය ඇති වෙනවා. ශබ්දයේවත් ධ්වනිය නිපදවන උපකරණ වලට අපි කියනවා පුතේ ධ්වනි ප්‍රභව කියලා. ධ්වනි ප්‍රභව ගත්තට පස්සේ එක් ධ්වනි ප්‍රභවය එක් ධ්වනි ප්‍රභවය ධ්වනිය නිපදවන පාංග වලට කො ධ්වනි ප්‍රභව අපි මේ පාඩමේදී කතා කරනවා ප්‍රධාන ධ්වනි ප්‍රභව වර්ග තුනක්. ඒක තමයි ධ්වනි ප්‍රභව අපි කතා කරනවා පටල කම්පණයෙන් ශබ්දයේ නිපදවනිය නිපදවන ඒවා, තන්තු හෝ දඬු කම්පණයෙන් ශබ්දය නිපදවන ඒවා සහ වාකඳන් කම්පණයෙන් හඬ උත්පාදනය කරන දේවල් විදියට. මේ පරිසරයේ තියෙන ශබ්ද අපිට බෙදන්න පුළුවන් පුතේ මොනවද? මොනවද? ස්වාභාවික සහ કૃතිම විදියට. පරිසරයේ ඇතිවන ශබ්ද අපිට බෙදන්න පුළුවන් ස්වාභාවික සහ કૃතිම විදියට. උදාහරණයක් විදියට කුරුල්ලෙක්ගේ හඬ ගත්තොත් ඒක ස්වාභාවික හඬක්. දියැලක් පහළට වැටෙන හඬ ගත්තොත් ඒක ස්වාභාවිකයි. හැබැයි පුතේ වාහනයක නලා හඬ, යන්ත්‍රයක වැඩ කරන හඬ, ඒ වගේ දේවල් કૃතිම ක්‍රියාවලි වලින් නිෂ්පාදනය වෙනවා. ඒතර පරිසරයේ තියෙන ශබ්ද අපිට ප්‍රධාන වර්ග දෙකකට බෙදන්න පුළුවන්. ස්වාභාවික ඒවා සහ ස්වාභාවික නොවන ඒවා විදියට. එතකොට පරිසරයේදී අපිට නිරතුරුවම විවිධ ශබ්ද ශ්‍රවණය වෙනවා. අන්නේ අපිට
ඇහෙන නැත්නම් ශ්‍රවණය වෙන ශබ්ද ගත්තම ඒවා අපිට ප්‍රධාන වර්ග දෙකකට බෙදන්න පුළුවන්. ස්වාභාවික සහ කෘත්‍රිම විදියට. ලියන්න මෙහෙම. අපට පරිසරයේ ශ්‍රවණය වන ශබ්ද ස්වාභාවික ශබ්ද සහ කෘත්‍රිම ශබ්ද ලෙස ප්‍රධාන වර්ග දෙකකට බෙදිය හැකි වේ. අපට පරිසරයේ ඇසෙන ශබ්ද ස්වාභාවික ශබ්ද සහ කෘත්‍රිම ශබ්ද ලෙස ප්‍රධාන වර්ග දෙකකට බෙදිය හැකි වේ. අපිට පරිසරයේ ඇසෙන ශබ්ද ස්වාභාවික ශබ්ද සහ කෘත්‍රිම ශබ්ද ලෙස ප්‍රධාන වර්ග දෙකකට බෙදිය හැකි වේ. හරි. පොඩි ප්‍රශ්න දෙකක් ලියමු. පළවෙනි එක ස්වාභාවික ශබ්ද 5ක් ලියන්න. දෙක කෘත්‍රිම ශබ්ද 5ක් ලියන්න. හරි. ස්වාභාවික ශබ්ද 5ක් ලියන්නේ කෘත්‍රිම ශබ්ද 5ක් ලියන්නේ තමයි අපි ප්‍රශ්නය ලබා දෙන්නේ. අපි මේ ප්‍රශ්න දෙකට පිළිතුරු ලියන්න අපි ඊළඟ කොටසේ සිට ඊළඟ කොටස ලබන සතියේ කතා කරනවා. මම පොතේ කාටත් සුබ දවසක්. ලබන සතියේ අපි සුපුරුදු වෙලාවට හම්බ වෙනවා. ආයුබෝවන්.